අයිබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ ඔබ දන්නවා මේ වන විට මුළු ලෝකයේම COVID-19 වසංගතය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපේ රටේ ඒ බලපෑම ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. ඉතින් මේ බලපෑමෙන් මදක් හෝ මිදෙන්නට දරුවන්ගේ අධ්‍යාපනය බිඳ නොවැටෙන්නට මම අද තීරණය කළා අද සිට WhatsApp, YouTube සහ Facebook හරහා ඔබට අධ්‍යාපනික සත්කාරයක් ගෙනෙන්නට. ඉතින් අද සිට මෙම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. හොඳයි එහෙනම් දුවේ පුතේ අද මම මුලින්ම සාකච්ඡා කිරීමට ඔබ සමග බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ දෙවන වාරයේ පළමු පාඩම වන මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය පිළිබඳව. හොඳයි එහෙනම් අපි පාඩම ආරම්භ කරමු. පාඩමේ මාතෘකාව තමයි මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. මේ මාතෘකාව අපි මූලික තේමා 4ක් යටතේ සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දෙවැනි තේමාව තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. තුන්වෙනි එක ඇවගාඩ්‍රෝ නියතය. ඇවගාඩ්‍රෝ නියතය. හතරවෙනි එක මවුලය. මවුලය. මේ මවුලය කියන මාතෘකාව යටතේම මෞලික ස්කන්ධය පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. මෞලික ස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරනවා. මෙම තේමාවන් සඳහා විශේෂිත සංකේත පවතිනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය දක්වන සංකේතය තමයි AR. සාපේක්ෂ අණු ස්කන්ධය දක්වන සංකේතය තමයි MR. ඇවගාඩ්‍රෝ නියතය දක්වන සංකේතය තමයි NA. මෞලය දක්වන සංකේතය MOL. මෞලික ස්කන්ධය දක්වන සංකේතය capital M. right. එතකොට අපි මේ තේමාවන් ගැන එහෙනම් මෙතන සිට සාකච්ඡා කරමු. බලමු පළවෙනි තේමාව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පිළිබඳව. මේ පාඩම 10 ශ්‍රේණියේ දරුවන්ට වගේම 11 ශ්‍රේණියේ දරුවන්ටත් ඉතාම වැදගත් වෙනවා. මොකද අපේ සාමාන්‍ය පෙළ විභාගයට 10 ශ්‍රේණියෙන් සහ 11 ශ්‍රේණිය යන දෙකෙන්ම ප්‍රශ්න සැකසෙන නිසා ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පාඩම දරුවන්ට ඉතාම අපහසු පාඩමක් කරණය කිරීම තියෙන නිසා. හොඳයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මම මේ තේමාවට පිවිසෙන්නම්. සාමාන්‍යයෙන් ද්‍රව්‍යවල විවිධ ද්‍රව්‍යවල ස්කන්ධයන් මිනුම් කරන්න විවිධ ඒකක තියෙනවා. උදාහරණයක් විදිහට මෝටර් රථයක් ගත්තොත් මෝටර් රථයක ස්කන්ධය අපිට කිලෝග්‍රෑම් වලින්, විශාල මෝටර් රථයක් නම් ටොන් වලින් වගේ අපිට මිනුම් කරන්න පුළුවන්. ඊළඟට සිමෙන්ති කොට්ටයක් වගේ ද්‍රව්‍යයක් ගත්තොත් ඒත් කිලෝග්‍රෑම් වලින් මිනුම් කරන්න පුළුවන්. ඒ වගේම පාන් ගෙඩියක් වගේ ගත්තොත් ග්‍රෑම් වලින් මිනුම් කරන්න පුළුවන්. බෙහෙත් පෙත්තක් වෙන ද්‍රව්‍යයක් ගත්තොත් මිලිග්‍රෑම් වගේ එකකින් මිනුම් කරන්න පුළුවන්. හැබැයි මම මේ ද්‍රව්‍ය පෙළ ගස්සලා තියෙන්නේ කුඩා වෙන ආකාරයට. මෝටර රථයකට වඩා සිමෙන්ති කොට්ටේ කුඩායි, සිමෙන්ති කොට්ටේට වඩා පාන් ගෙඩිය කුඩායි, පාන් ගෙඩියට වඩා බෙහෙත් පෙත්ත කුඩායි. තවත් ද්‍රව්‍ය කුඩා වෙනකොට උදාහරණ විදිහට කියනවා නම් කාබන් ඩයොක්සයිඩ් අණුවක්. කාබන් ඩයොක්සයිඩ් අණුව. තවත් පුංචි වෙනකොට හීලියම් වගේ පරමාණුවක් ගත්තොත් හීලියම් පරමාණුව.
වගේ තවදුරටත් ද්‍රව්‍ය කුඩා වෙනකොට අන්න අපිට මේ කියන ඒකක වලින් මිනුම් කිරීම අපහසු වෙනවා. හරිම අපහසු කාර්යයක් වෙනවා. කාබන් ඩයොක්සයිඩ්, හීලියම් වගේ කුඩා ද්‍රව්‍ය වල අතිශයින් කුඩා ද්‍රව්‍ය වල ස්කන්ධය මිනුම් කරන එක මේ වගේ ඒකක වලින්. ඒක නිසා තවත් කුඩා ආතම ඒකකයක් තියෙනවා ඇටෝග්‍රෑම් කියලා. ඇටෝග්‍රෑම් මේ ඇටෝග්‍රෑම් කියන ඒකකය සංකේතය AG ඇටෝග්‍රෑම්. මේ ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් 10 ඍණ 18යි. ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ 10 ඍණ 18. 10 ඍණ 18 කියලා කියන්නේ ග්‍රෑම් කළොත් එහෙම ප්‍රසාරණය කරලා ලිව්වොත් අපිට මෙන්න මේ වගේ ලියා ගන්න පුළුවන් 0.0 0 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 1යි අන්න ග්‍රෑම් වලින් මෙන්න මෙච්චර ප්‍රමාණයක් පේනවනේ දශම ස්ථාන තියෙනවා 18ක් යනකම්. එතකොට මේ වගේ අතිශයින්ම කුඩා ඒකකයක් ඇටෝග්‍රෑම් කියලා කියන්නේ. එතකොට ඇටෝග්‍රෑම් වලින් පවා මිනුම් කිරීම ඉතාම අපහසුයි මේ අණු සහ පරමාණු වගේ ද්‍රව්‍යවල ස්කන්ධය. ඒක නිසා විද්‍යාඥයෝ මෙන්න මේ අණු සහ පරමාණු වල ස්කන්ධය මිනුම් කරන්න අපූර්ව ඒකකයක් හොයාගත්තා. ඒ ඒකකයට කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය. බලමු මොකද්ද මේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ? පරමාණුක ස්කන්ධ ඒකකය. ඉංග්‍රීසියෙන් කියනවා atomic mass unit කියලා. atomic mass unit. ඒකේ මුල් අකුරු තුන, වචන තුනේ මුල් අකුරු තුන AMU. අන්න පරමාණුක ස්කන්ධ ඒකකයේ දක්වන සංකේතය තමයි එතකොට මොකද්ද? AMU. atomic mass unit. right. අපි බලමු පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද එතකොට? අතීතයේ ඉඳලා මේ දක්වා පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට විවිධ ඒකක භාවිතා කළා. වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට භාවිතා කරන්නේ C612 කියන සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක්. මේ ස්කන්ධයෙන් 12න් පංගුවක් තමයි භාවිතා කරන්නේ. එතකොට පරමාණු වල ස්කන්ධය මිනුම් කිරීම සඳහා පරමාණු ඇසුරෙන්ම ඒකකයක් ගොඩනගා ගත්තා. එතකොට මෙන්න මේ ඒකකයට තමයි අපි කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. මම උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්. දැන් අපි හිතමු පන්ති කාමරයක ළමයි පිරිසක් ඉන්නවා. ඔයගොල්ලෝ වගේ ළමයි පිරිසක් ඉන්නවා පන්ති කාමරයක. මම මේ පන්ති කාමරේ එක ළමයෙක් තෝරගන්නවා. අපි හිතමු මේ ළමයාගේ නම සුජිත් කියලා. එහෙනම් මම සුජිත්ව තෝරගන්නවා. මෙන්න මේ සුජිත් නම් මේ ඉන්නේ. මේ සුජිත් නම් මේ සුජිත්ගේ අපි තෝරාගත්තු එක්කෙනා තමයි සුජිත්. කණ්ඩායම අතරින් තෝරාගත්තු එක්කෙනා තමයි සුජිත්. මේ සුජිත්ගේ ස්කන්ධය මම බෙදනවා සමානව කොටස් 12කට. එතකොට මම ඒ එක කොටසක් සුජිත්ගේ ස්කන්ධයෙන් එක කොටසක් අපි සමාන කරගමුකෝ සුජිත්ගේ හිසට. මෙන්න මේ හිස නම් හිසේ තරම නම් 12න් එකක් කියලා කියන්නේ. අන්න එතකොට සුජිත්ගේ මෙන්න මේ හිසේ ප්‍රමාණය තමයි ඒකකයේ විදිහට භාවිත කරන්නේ. සුජිත් කියන්නේ කාබන් නම් කාබන් පරමාණුවෙන් 12න් එකක්. එතකොට සමස්ත ස්කන්ධයෙන් 12න් එකක ප්‍රමාණයක්. උදාහරණයක් ගත්තේ සුජිත්ගේ ස්කන්ධයෙන් ඔහුගේ හිසට සමානයි නම් 12න් එකක් කියන එක. අන්න හිසේ තරම මේ හිසේ තරම තමයි අර ඒකකය වෙන්නේ. එහෙනම් මෙන්න මේ ඒකකය යොදාගෙන අපිට පුළුවන් එක පරමාණු වල ස්කන්ධය මිනුම් කරන්න. තවත් කියනවා නම් දැන් මේ පන්ති කාමරේ ඉන්න සිසුන්ගෙන්
සුජිත්ව තෝරගත්තා. තෝරාගත් පරමාණු විදියට. පරමාණු නම් ඔයගොල්ලෝ හැමෝම මෙතන වාඩිලා ඉන්න සියලු දෙනා පරමාණු නම් එක්කෙනෙක් තෝරගත්තා සුජිත්. එතකොට එයා තමයි තෝරගත්තු පරමාණු. එයාගේ 12න් එකක් කියන්නේ හිසේ තරම. අන්න එහෙනම් හිසේ ප්‍රමාණය අපි පාවිච්චි කරනවා ඒකකයේ විදියට. ඊළඟට මේ ඉන්නේ මේ පන්ති කාමරේ ඉන්න අපි හිතමු තවත් ළමෙක්. මෙයාගේ නම අපි හිතමු අමල්. එතකොට අන්න දැන් මේ තවත් පරමාණුවක් කියලා හිතමු. මේ තෝරාගත් පරමාණුව මේ මෙතන ඉන්න තවත් පරමාණුවක්. එතකොට මට පුළුවන් මෙන්න මෙයාගේ ස්කන්ධය මෙයා ඇසුරෙන් ගණනය කරන්න. මෙයාගේ ස්කන්ධය මෙයාට සාපේක්ෂව කාටද සාපේක්ෂව? සුජිත්ගේ හිසේ ස්කන්ධයට සාපේක්ෂව ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න එහෙනම් අන්නේ ක්‍රමයට ඉදිරිපත් කරනවට තමයි අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සඳහා තෝරාගත්ත ඒකකයට තමයි පරමාණු ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. හොඳයි. අපි බලමු පරමාණු ස්කන්ධ ඒකකයේ සැබෑ අගය කොපමණද කියලා. පරමාණු ස්කන්ධ ඒකකයේ සඳහා ලැබෙන සැබෑ අගය. පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. මේක සමාන වෙනවා කොහොමද අපි ගණනය කරන්නේ? C612 සමස්ථානික පරමාණුවක ස්කන්ධය බෙදනවා 12. 12 එකනේ බෙදනවා 12. එතකොට කාබන් පරමාණුක ස්කන්ධය බලන්න ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා 1.993 ගුණ කිරීම 10^-23 ග්‍රෑම් කියලා. එහෙනම් මේක බෙදමු 12. මේක සුළු කරාම සුළු කළ බලන්න ඕගොල්ලෝ. සුළු කරන ක්‍රමයක් මම පස්සේ කියලා දෙන්නම්. මේක සුළු කළාම ලැබෙනවා උත්තරයක් මෙන්න මෙහෙම. 0.166 ගුණ කිරීම 10^-23 ග්‍රෑම්. මේක සාමාන්‍යයෙන් මෙහෙම දක්වන්නේ නැහැ. එතකොට මේ දශම තිත පිටිපස්සට යවමු. 1.66 ගුණ කිරීම දශම ස්ථානයක් තව පිටිපස්සට ගියා. ඍණ බලය එතකොට -24 වෙනවා. එහෙනම් මෙන්න මේ අගයන් දෙකම මතක තියාගත්තා නම් හොඳයි. මේ අගයන් දෙකම ලැබෙන්නේ මේ දෙකෙන්ම කියවෙන්නේ එකම අගයක්. මම නැවත ලියන්නම්. 0.166 ගුණ කිරීම 10^-23 ග්‍රෑම්. ඒ වගේම මේ දශම තිත පිටිපස්සට යවුවාම 1.66 ගුණ කිරීම 10^-24 ග්‍රෑම්. මේක තමයි සාමාන්‍යයෙන් නිතර භාවිතා කරන අගය. මේ අගයම තමයි මේ දක්වලා තියෙන්නේ. මොකද මම මේ ගණනය කිරීමේ පහසුව සඳහා තමයි ඔයගොල්ලන්ට ඉදිරියේදී ගණනය කිරීමේ පහසුව සඳහා තමයි මේ අගයන් දෙකම මතක තියාගන්න කියලා කියන්නේ. ඔන්න එහෙනම් මේ ලැබෙන පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය ග්‍රෑම් වලින්. හොඳට මතක තියාගන්න, හොඳට පාඩම් කරගන්න. කියන්න බලන්න මට නැවත අගයන් දෙක. 0.166 ගුණ කිරීම නම් 10^-23 ග්‍රෑම්. ඊළඟට 1.66 ගුණ කිරීම නම් මොකක්ද දෙන්නේ 10^-24 ග්‍රෑම්. 10^-23 නුත් 10^-24 නුත් මේ අගයන් දෙක මතක තියාගන්න. එකම අගය ඔය. රයිට්. ඊළඟට අපි බලමු දැන් මේ පරමාණුක ස්කන්ධ ඒකකය ඇසුරෙන් කොහොමද පරමාණු වල ස්කන්ධය මිනුම් කරන්නේ? ඒ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්නේ කොහොමද කියලා. सापेक्ष परमाणुक स्कंधය. सापेक्ष परमाणुक ස්කන්ධය මේක සමානයි මෙන්න මෙහෙම අපිට ගණනය කරන්න පුළුවන්. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදනවා C612 समस्थानिक
පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකකි. ඔයගොල්ලන්ගේ පොතේ බලන්න පැහැදිලිව තියෙනවා මේක. කොහොමද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක AR කියන එක සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදන්න ඕනේ මොකෙන්ද? C612 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකි. හොඳයි අපි සුළු කරලා බලමු. මම අර කලින් ගත්ත උදාහරණය නැවත ගන්නම්. සුජිත්ගේ හිසේ ස්කන්ධය තමයි C612 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කියන්නේ. ඊළඟට අමල්ගේ ස්කන්ධය නම් අමල්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නම් හොයන්නේ අමල්ගේ ස්කන්ධය අපි බෙදනවා කාගෙන්ද? අර සුජිත්ගේ ස්කන්ධයෙන් ස්කන්ධේ හිසේ ස්කන්ධය. මේ ඉන්නේ අමල් නම් මේ සුජිත්ගේ හිස නම් අන්න අමල්ගේ ස්කන්ධය සුජිත්ගේ හිසේ ස්කන්ධයෙන් බෙදෙනවා. අපි හිතමු තව ඉන්නවා යාළුවෙක් පැතුම් කියලා. මේ ඉන්නේ පැතුම් නම් පැතුම්ගේ ස්කන්ධය බෙදනවා ඒත් මොකෙන්ද? සුජිත්ගේ හිසේ ස්කන්ධය. මෙන්න මේකයි හරිම පහසුයි ක්‍රමය. හොඳයි. අපිට මේ සමීකරණයම ඕනනම් මේ ආකාරයට ගොඩනගා ගන්න පුළුවන්. තවත් ක්‍රමයකට මේක මේ ආකාරයටත් පුළුවන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය AR කියන එක සමානයි උඩට මේ ටිකම තමයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදන්න ඕනේ මේ ටිකටම තමයි අපි කලින් කිව්වේ නමක්. C612 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කියන්නේ මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. එහෙනම් ඔන්න සමීකරණ දෙකක් තියෙනවා ගැටළු විසඳන්න. සමීකරණ දෙක තමයි පළවෙනි එක මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය බෙදීම C612 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එක. දෙවෙනි ක්‍රමය තමයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය. right අපි ක්‍රම දෙකටම ගණනය කිරීමක් කරලා බලමු. හොඳයි වෙන පළවෙනි උදාහරණය මම ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න යනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරමු. පළවෙනි උදාහරණය ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න යනවා. හොඳයි. ක්‍රමය තමයි එතකොට ඔක්සිජන් හි මම දැන් කෙටි කරලා ලියන්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි උඩට ලියන්න ඕනේ මූලද්‍රව්‍ය ස්කන්ධයනේ. ඒක නිසා ලියනවා ඔක්සිජන් පරමාණුක ස්කන්ධය. ඔක්සිජන් පරමාණුක ස්කන්ධය. සැබෑ ස්කන්ධය. ඔක්සිජන් පරමාණුක ස්කන්ධය බෙදනවා අපි අර කලින් දුන්න සමීකරණ දෙකෙන් පළවෙනි සමීකරණයෙන් හදමු. C612 පරමාණුවක ස්කන්ධය ගුණ කිරීම 12න් එක. right. ඔයගලන්ගේ පෙළ පොතේ බලන්න ඔක්සිජන් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 2.66 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. ඔය ඔක්සිජන් පරමාණුක සැබෑ ස්කන්ධය. මේක බෙදන්න ඕනේ දැන් කාබන් පරමාණුක ස්කන්ධය කීයද? 1.99 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. මේකෙන් 12න් එක. ඔන්න ඔබ තමයි සුළු කරන්න තියෙන්නේ. හරි. ටිකම ගන්නම්. බලමු දැන් පියවරෙන් පියවර සුළු කරගෙන යන විදිහ අපිට සුළු කරන්න තියෙන්නේ මේක. මම උඩින් ලියන්නම් 2.66 ගුණ කිරීම 10^23 ග්‍රෑම් කියන එක බෙදන්න ඕනේ
1.99 ගුණ කිරීම 10 ග්‍රෑම් ගෙන් 12 එකකින්. සුළු බලමු. හොඳයි. දැන් අපිට මේක සුළු කිරීමේදී මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ ග්‍රෑම්ට මේ ග්‍රෑම් කපලා දාන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. උඩත් ග්‍රෑම් තියෙනවා යටත් ග්‍රෑම් තියෙනවා ග්‍රෑම්ට ග්‍රෑම් කපලා දෙන්න. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා එකම බලයක් තියෙන්නේ එකම පාදයක් තියෙන්නේ එකම පාදේ ඒ වගේම එකම බලය. එතකොට මේ 10 ඍණ 23ට දැන් 10 වසරේ ළමයි 10 වසරේ දරුවන්ට මේ දර්ශක පාඩම කියලා දීලා ඇති. එතකොට මම මේ කරන ක්‍රමය ඊට එහාට පොඩ්ඩක් ගියපු ක්‍රමයක්. 10 වසර දරුවන්ට අලුත් වෙන්න පුළුවන්. එක සැරේ මෙහෙම කපලා දාන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මම මෙහෙම කරන්නම් දැනට ඒ ක්‍රමයට යන්නේ නැතුව 2.66 බෙදීම 1.99 කියලා මේ ටික ලියන්න. ඊට පස්සේ ගුණ කිරීම මේ දෙක එකම පාදේ නිසා මම 10 උඩට ගන්නවා එකම පාදය. මෙතන තියෙන දර්ශකය ඍණ 23. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ඍණ 23 උඩට යනකොට මොකද වෙන්නේ? ගුණ කිරීම වෙනකොට ධන 23ක් වෙනවා. ඊළඟට තියෙන්නේ 15 12 එකක් කොහොම තියෙනවා? 12 එක. right. දැන් ඉස්සෙල්ලා මම 12 කොහොම තියෙද්දි මේ ටික සුළු කරන්න 2.66 බෙදීම 1.99 ගුණ කිරීම මෙන්න දැන් මේකට මේක කැපිලා යනවා 10 ඍණ 23යි ධන 23යි කැපෙනවා. එතකොට උඩ තියෙන කීයද 10 උඩ බිඳුව 10 බිඳුව බෙදීම 12 එක යටදී 10 බිඳුව කියන්නේ කීයද 1යි. එහෙනම් 2.66 බෙදීම 1.99 ඉර යට 12 එක මෙහෙම තියෙනවා. බෙදීම 12 එක. දැන් අන්න මට ඕන නම් මේ 12 එක එක සැරේ උඩට ගෙනියන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මෙහෙම තියෙන බෙදීමක් උඩට යනකොට මොකද වෙන්නේ? ගුණ කිරීම 12 වෙනවා. එක සැරේ ගුණ කිරීම 12 වුණා. මෙහි ඉඳලා මොන නම් දාගෙන ඉන්න තිබ්බා. ගුණ කිරීම 12. දැන් සුළු කරන්න තියෙන්නේ මොකද්ද? 2.66 බෙදීම 1.99 ගුණ කිරීම 12. මෙන්න මේක තමයි අපිට සුළු කරගන්න තියෙන්නේ. අපි සුළු කරලා බලමු. 2.66 12. සුළු කරන්න මම මෙහෙම ගන්නවා. 2.66 12. 12. මෙහෙම 12 ගුණ කරමු. දෙවරක් 6 12න් 2 එකක් ඉදිරි දෙවරක් 6 12යි 1යි 13යි එකක් ඉදිරි දෙවරක් 2 4යි 1යි 5යි එක්වරක් 6යි එක්වරක් 6යි එක්වරක් 2යි 2යි 9යි 1යි 3යි දශම ස්ථාන දෙකක් වෙන් කරමු. මෙන්න උත්තරය 31.9යි 2යි. right. එහෙනම් මෙන්න 2.66 12න් ගුණ කළාම 31.9යි 2යි. මේක බෙදන්න තියෙන්නේ 1.99යි 9. right. දැන් මේක කොහොමද සුළු කරන්නේ? ගණිතයට දක්ෂ දරුවන් දශම සුළු කිරීම ඉක්මනින් ගන්න පුළුවන්. ඔබට කැමති ඕනෑම ක්‍රමයක් භාවිතා කරන්න. මම එක ක්‍රමයක් කියලා දෙන්නම්. දශම ගුණ කරන්න වඩා පහසු ක්‍රමයක්. ඉස්සෙල්ලා ලියාගන්න මේ සංඛ්‍යාව දශම නැතුව. එතකොට 31.92 3192 බෙදීම දශම නැතුව 199. මෙහෙම ලියලා ඊළඟට කරන වැඩි යට තියෙන දශම ස්ථාන ගානට සමාන බිංදු ගානක් බෙදීම ලකුණට උඩට එකතු කරන්න. බෙදීම ලකුණෙන් යට තියෙන දශම ස්ථාන ගානට සමාන බිංදු ගානක් උඩට. දශම ස්ථාන 2යි. එහෙනම් උඩට බිංදු 2යි. උඩ තියෙන දශම ස්ථාන ගානට සමාන බිංදු ගානක් යටට දාන්න. මෙතන දශම ස්ථාන 2යි. එහෙනම් බිංදු 2යි. සමහර විට මෙතන තව ඉලක්කමක් තිබුණා නම් එහෙනම් මොකද වෙන්නේ? තව බිංදුවක් මෙතන දාන්න. එහෙම නැතිනම් අවශ්‍ය නැහැ. දැන් අන්න පූර්ණ සංඛ්‍යාව වුණා. මේ දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව වුණා.
මේකෙන් බෙදුවම එන උත්තරේ තමයි මේකෙන් බෙදුවම එන්නේ. එහෙනම් මේ බිඳු දෙකට බිඳු දෙක කැපිලා යනවා. දැන් අන්න අපිට බෙදන්න තියෙන්නේ 3192 කීයද 199. බෙදන්න බලන්න. මේක සුළු කරලා බෙදමු. එහෙම 3ට 199ම නැහැ. එකට නැහැ. 319ට එකක් තියෙනවා කියලා අපි හිතමු. එක් වරක් 199යි. දැන් 9 බිඳුවක් බිඳුවයි. එකෙන් 9ක් බෑ මෙතන එකක් ගෙනාම 11න් 9ක් 2යි. මෙතන තියෙන දෙක දෙකෙන් එකක් 1යි. දැන් මේ දෙක මෙතෙන්ට ගමු. right. දැන් 1202ට 199 ඒවා. අපි හිතමු 5ක් තියෙයි කියලා. බලමු. නම් වරක් 5 නැත්නම් 5 වරක් 9 45යි. එහෙනම් 5 4ක් ඉදයි. 5 වරක් 9 45යි 4යි 49යි 4ක් ඉදුයි. 5 වරක් 1 5යි 4යි 9යි. ඊට වඩා තියෙනවා වගේ. බලමු අපි 6ක් තියෙනවද කියලා. 6ක් නම් වරක් 6 6 වරක් 9 54න් 4 5ක් ඉදදී. 6 වරක් 9 54යි 5යි 59යි 5ක් ඉදදී. 6 වරක් 1 6යි 5යි 11යි. හරිනේ. 6ක් විතර තියෙනවා. දැන් 2න් 4ක් බෑ එකක් ගිහින් 12න් 4ක් 8යි. මෙතන තියෙන්නේ 9 9ක් බිඳුවයි. මෙතන එකක් ගෙනිච්චා මෙතන බිඳුවයි. දැන් බොහොම පොඩි සංඛ්‍යාවක් ආවා. එහෙනම් අපි දශම දෙකක් තියලා තා බිඳුවක් දාමු. 80ට නෑ බිඳුවයි. තව එකක් දාමු. 800ට සාමාන්‍යයෙන් මේ වගේ ඒවා 4ක් විතර වගේ තියෙන්නේ. බලමු. නම්බරක් 4 36යි 3ක් ඉදිරි. නම්බරක් 4 36යි 3යි 39යි. 4යි 3යි 7යි. right. එහෙනම් තියෙන්නේ ඔන්න ඕක තමයි උත්තරේ. නේද? අපිට අවසාන වශයෙන් ලැබෙනවා 16.04 කියලා. 16.04යි. එතකොට අපි මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයලා තමයි අවසාන උත්තරේ කියන්නේ 16යි කියලා. අපි මොකද්ද මේ හැදුවේ? ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන විදිය. ඔන්න ක්‍රමය. පැහැදිලිද නේ? සුළු කිරීම ටික නැවත හොඳට බලන්න. එතකොට ඔබට සුළු කිරීම ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. අපි යමු තවත් උදාහරණයකට. ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණියේ ගුරුවත් පොතේ කියලා තියෙනවා ක්ලෝරින් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන විදිය කියලා දෙන්න කියලා. අපි බලමු. ක්ලෝරින් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයනකොට ඒක ලියා ගන්න වෙනවා මෙහෙම. ක්ලෝරින් හි සාපා සමානයි ක්ලෝරින් පරමාණුක ස්කන්ධය බෙදන්න ඕනේ C612 පරමාණුක ස්කන්ධයෙන් 12 එකකින් ස්කන්ධයෙන් 12 එකකින් බෙදන්න ඕනේ. ක්ලෝරින් පරමාණුක ස්කන්ධය වෙනවා 5.9යි බිඳුවයි 3 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. මේක බෙදන්න තියෙන්නේ එතකොට C612 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12 එකකින්. කාබන් පරමාණුක ස්කන්ධය 1.99 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. එකෙන් 12 එකක්. හොඳයි. සුළු කරගෙන යමු. ඔයගොල්ලන්ට දැන් ඉදිරියේදී මම මේ අලුත් ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් අර ක්‍රමයට යන්න ඕනේ නැහැ. කෙලින්ම ග්‍රෑම්ට ග්‍රෑම් කපලා දාන්න 10^23 කියන අගයට 10^23 කියන අගය අයින් කළා දාන්න. කැපලා යන්න. right. දැන් එතකොට මෙතන මම මේ සුළු කිරීම පහසු කරන්න 12 උඩට ගෙනියමු. ගුණ කිරීම 12. එතකොට තියෙන්නේ 5.9.03 ගුණ කිරීම 12 බෙදන් තියෙන සම්පූර්ණ 1.99. ඔන්න ඔබ සුළු කරා. බලමු අපි ඔබත් සුළු කළා. 5.9.03 12න් ගුණ කළා එමු. 12 දෙවරක් 3 6යි. දෙවරක් බිඳුව
බිඳුවයි. දෙවරක් 9 18යි එකක් ඉතිරි. දෙවරක් 5 10යි 11යි. එක්වරක් 3 3යි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් 9 9යි. එක්වරක් 5 5යි. 6යි 3යි 8යි බිඳුවයි 6යි 7යි. මෙන්න දශම ස්ථාන 3ක් වෙන් කරන්න ඕන. එතකොට අගය ලැබෙනවා මේ උඩ ටිකේ අගය ලැබුණා 70යි දශම මෙහෙන් ගන්න. උඩ ටිකේ අගය ලැබෙනවා 70යි දශම 8යි 3යි 6යි කියලා. එතකොට ඒක බෙදන්න තියෙන කීයෙන්ද? 1.9යි 9. පෙර පරිදි අපි නැවත බෙදීමට යනවා. දැන් මතක ඇති දශම සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා කරන විදිහ මොකද කරන්න තිබ්බේ? ඉස්සෙල්ලා දශම නැතුව ලියා ගන්නවා. මෙන්න දැන් බිංදු දාන තියෙන්නේ උඩට යටට. උඩට බිංදු කීයද? යට දශම ස්ථාන 2යි. එහෙනම් උඩට බිංදු 2යි. උඩ දශම ස්ථාන 3යි. එහෙනම් යටට බිංදු 3යි. දැන් බිංදු වලට බිංදු කැපුවා. බිංදු දෙකට බිංදුවක් කැපුවා. එහෙනම් බෙදන්න එනවා වගේ 70යි 836 බෙදීම 199. බෙදලා බලමු. 7ට නෑ 70ට නෑ 708ට 708ට අපි ආසන්න වශයෙන් හිතමු 3යි කියලා. 3 අරක් 9 27න් 7 දෙකක් ඉදිරි. 3 අරක් 9 27යි 2යි 29යි දෙකක් ඉදිරි. 3 අරක් 1 3යි 2යි 5යි. 4ක් වුණොත් කීයක් වගේද කියලා බලමු. 4ක් වුණොත් 597යි මෙතන ආවේ 597යි. 4ක් වුණොත් 4 වරක් 9 36යි 3ක් ඉදිරි. 4 වරක් 9 36යි 3යි 39යි. 4 වරක් 1 4යි 3යි 7යි වැඩි නේ. එහෙනම් ගැලපෙන්නේ නැහැ. එහෙනම් මෙතනට අපි ලියමු 597. 597. 4 වරක් 9 27න් 7 දෙකක් ඉදිරි. 27යි 2යි 29යි දෙකක් ඉදිරි. 500 නෙවෙයි වගේ නේ වරු. 6 වරක් 9 36 sorry 4 වරක් 9 නම්බරක් 4 3යි sorry නම්බර 3 27න් 7 දෙකක් ඉදිරි. නම්බර 3 27යි 2යි 29යි දෙකක් ඉදිරි. 1යි 5යි sorry දැන් එනවා අඩු කරමු 1යි 10න් 9ක් 1යි මෙතන තියෙන 6 1යි 111යි. මේ තුන මෙතෙන්ට ගිහින් බලමු 1113ට 199ව කීයක් තියෙද කියලා. කීයක් වගේ වෙයිද? අපි හිතමු 5ක් තියෙනවා කියලා. 5ක්. 5 සරක් 9 45න් 5 4ක් ඉදිරි. 5 සරක් 9 45යි 4යි 49යි 4ක් ඉදිරි. 5 සරක් 1 5යි 4යි 9. අද කළ බලමු කීයක් ඉතුරුද කියලා. 3න් 5ක් බෑ 13න් 5ක් 8යි. බිංදුවෙන් 9ක් බෑ 10න් 9ක් 1යි. බිංදුවෙන් 9ක් බෑ මේ කියන්නේ 1යි. right. ඔච්චර තමයි 35යි තියෙන්නේ. ඊළඟට අපි දශම තිතක් තියලා බිංදුවක් දාමු. කීයක් එයිද? එතෙන්ටත් මෙතන මේ අගයම තමයි 5 තමයි එන්නේ. 35.5. බලමු 5 ඒවා කීයක්ද? 995යි. ඉතුරු ගාන 5යි 9යි 1යි. 195 මෙතන 199. ඊළඟට ඕන තව දශම ස්ථානයක් හොයාගමු. තව බිංදුවක් දාලා බලන්න. 1950ට 199. 199 කියන්නේ ආසන්න වශයෙන් 200යි කියලා හිතමු. 200 ගාන බැලුවොත් 200 ඒවා ආසන්න වශයෙන් 1800කට 9ක් තියෙනවා. 9යි. නම්බරක් 9 81යි මම මෙහෙන් ලියන 9ගේ 1950 තියෙන්නේ. නම්බරක් 9 81න් 1ක් ඉදිරි. නම්බරක් 9 81යි 8යි 89යි 8ක් ඉදිරි. නම්බරක් 9යි 8යි 17යි. ඇති වේ 35.5යි
9. එතකොට මෙන්න මේ වගේ උත්තරයක් ආවහම ආසන්න පූර්ණ සංඛ්‍යාවට මේක අපි සාමාන්‍යයෙන් වට යනවා. හැබැයි මේ ක්ලෝරින් වල පමණක් අගය 0.5 ආපු නිසා 35.5 කියන අගය තමයි අපි පාවිච්චි කරන්නේ. දශම සංඛ්‍යාවකුත් සහිතව අනිත් කිසිම ඔයගලන්ට තියෙන මූලද්‍රව්‍ය 20 තුල කිසිම එකක දශම අගයක් එන්නේ නැහැ. හැබැයි ක්ලෝරින් වල පමණක් 0.5 කියන අගය පාවිච්චි කරනවා. 35.5. හොඳයි. එහෙනම් අපිට පැහැදිලි වෙන්න ඇති අද දවසේ අපි මේ මෙතෙක් සාකච්ඡා කළේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන ආකාරය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් මම ඔතෙන්දී සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම කළේ C612 සමස්ථානිකයෙන් 12න් 1 කියන එක පාවිච්චි කළා. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ බලන්න සමහර විට තවත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවයි දීලා තියෙන්නේ නැති අර කාබන් පරමාණුක ස්කන්ධය නොදී පරමාණුක ස්කන්ධ ඒකකය දීලා කෙලින්ම 1.66 ගුණ කිරීම 10⁻23 ග්‍රෑම් කියන අගය පාවිච්චි කරලා ගණනය කිරීම කරා. උදාහරණයක් මම දෙන්නම් බලමු. මෙන්න මේ වගේ ගැටලු ඔබගෙන් විසඳන්න පුළුවන්. සෝඩියම් පරමාණුවක සැබෑ ස්කන්ධය 3.819 ගුණ කිරීම 10⁻23 ග්‍රෑම්. ඔන්න සෝඩියම් පරමාණුවක සැබෑ ස්කන්ධය. ඔබට දෙනවා සෝඩියම් පරමාණුක සැබෑ ස්කන්ධය මේක නම් සහ පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කියලා 1.66 ගුණ කිරීම 10⁻24 ග්‍රෑම් වෙයි. මේ දෙක දීලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කරනවා සෝඩියම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොපමණද කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා කරන්න තියෙන්නේ මූලද්‍රව්‍ය පරමාණුවේ අගය තමයි මේ අගය 3.819 ගුණ කිරීම 10⁻23 ග්‍රෑම්. එක බෙදන්න ඕනේ මොකෙන්ද? කෙලින්ම මේ අගය. කාබන් පරමාණුක දීලා නැහැ. ඒක නිසා මේ අගය කෙලින්ම බෙදීමෙන් පහළට දාන්න. 1.66 ගුණ කිරීම 10⁻24 ග්‍රෑම්. 12න් එකේ කතාව මෙතන නැහැ. 12න් එක නෙමෙයි හොයාගෙන තියෙන්නේ. අර කලින් කිව්වාගේ හිසේ ස්කන්ධය නෙමෙයි තියෙන්නේ. ඒක කෙලින්ම හිසේ ස්කන්ධය මෙතෙන්ට දාන්න. right. දැන් මෙන්න මෙතන සුළු කිරීම උසස් අධ්‍යාපනය හදාරලා තියෙන අයට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේක කෙලින්ම මෙහෙම කපලා ගණනය කරන්න පුළුවන්. හැබැයි 10 සිසුන් ඒ ක්‍රමය දන්නේ නැහැ තාම. ඒක නිසා මම මේ ගණනය කිරීම මෙන්න මෙහෙම කරනවා. ග්‍රෑම්ට ග්‍රෑම් කපලා දාන්න ගැටලුවක් නැහැ. මෙන්න මෙහෙම කරන්න පුළුවන්. 3.819 බෙදීම 1.66 ඔහොම දාලා ඊට පස්සේ එකම පාදය ගුණ කිරීම 10 උඩට ගන්නම් මම එකම පාදයෙන් හින්දා උඩ දර්ශකය ඍණ 23 උඩ තියෙන දර්ශකය ඍණ 23 මේ ඍණ 24 දර්ශකය උඩට යනකොට ඔයගොල්ලෝ දන්නවා ධන 24 වෙනවා කියලා. ධන 24. දැන් මෙතන සුළු කිරීම කොහොමද? දැන් 3.819 බෙදීම 1.66 ගුණ කිරීම 10 කීයද? ලොක්කගෙන් පොඩ්ඩ අඩු කළා ලොක්කගේ ලකුණ දාන්න. ලොක්කගෙන් පොඩ්ඩ අඩු කළා ලොක්කගේ ලකුණ. එහෙනම් ලොක්කගෙන් පොඩ්ඩ අඩු කළාම කීයද? 1යි. ලකුණ මොකද්ද? ධන. ධන දෑවෙන තුනට කමක් නැහැ ඉතින්. ධන නොදෑවත් කමක් නැහැ 10 1. දැන් මේක සුළු කරමු. 3.819 බෙදීම 1.66 10න් ගුණ වෙනවා කියන්නේ මේ දශම ස්ථානයේ පිටිපස්සට යනවනේ. 38.10 එක කියන්නේ 10නේ. මෙතන මම මේ පියවරත් ලියලා ඉන්නම්. මෙතන 3.819 ගුණ කිරීම 10 1යි කියන්නේ කීයද? 10. right. දැන් ඔන්න ඕක තමයි අපිට සුළු කරන්න තියෙන්නේ.
එතකොට තියෙන්නේ 3.8.19 ගුණ කිරීම 10 බෙදන්න ඕනේ 1.6යි. ඒ කියන්නේ 38.19 බෙදීම 1.6යි. මම හිතනවා මම සුළු කරන්න යන්නේ නැහැ. මේ ක්‍රමයට දැන් ඔබට අර පූර්ණ සංඛ්‍යා ගෙනිහිලානේ පූර්ණ සංඛ්‍යා ක්‍රමයට ගියාම මොකද වෙන්නේ? 38.19 බෙදීම 166 උඩ දශම ස්ථාන 2යි යටට බිංදු 2යි යට දශම ස්ථාන 2යි උඩට බිංදු 2යි බිංදු 2ට බිංදු 2 කැපුණා 3819 බෙදන්න 166. මේක සුළු කළාම ඔබට අගයක් ලැබේවි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙවුවාම 23යි කියලා. එහෙනම් සෝඩියම් පරමාණුක සැබෑ ස්කන්ධය තමයි සෝඩියම් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි හොයාගත්තේ 23කි. ඔන්න ක්‍රමය. රයිට්. ඔය අපි ඉස්සෙව්වේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට ඔන්න පළවෙනි තේමාව මේ පාඩමේ අවසන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන විදිය. දැන් අපි බලමු සාපේක්ෂ අණුක ස්කන්ධය. දෙවන තේමාවට යමු. සාපේක්ෂ අණුක ස්කන්ධය කොහොමද බලමු ගණනය කරන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය. මතකද සංකේතය mr. සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය අපි ඉස්සෙල්ලා මේ පරමාණුක ස්කන්ධ ඒකකය ඇසුරෙන් සොයලා ඉමු. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය ඇසුරෙන්. එතකොට මෙන්න මෙහෙමයි ලියන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක සමාන වෙනවා යම් සංයෝග අණුවක ස්කන්ධය බෙදන්න ඕනේ. සංයෝග අණුවක ස්කන්ධය බෙදන්න ඕනේ C612 පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකකින්. යම් සංයෝග අණුවක ස්කන්ධය බෙදනවා C612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකින්. මේ ප්‍රකාශනයම අර කලින් වගේ තවත් ක්‍රමයකට ලියන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි උඩට මේ ටිකමයි යම් සංයෝග අණුවක ස්කන්ධය බෙදීම යටට මේ ටික නෙවෙයි මේ ටිකට තමයි කියන්නේ මොකක්ද? පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ. ඔන්න ක්‍රම දෙක. සමීකරණ දෙවිදිහකට අපිට හදාගන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ යම් සංයෝග අණුක ස්කන්ධය බෙදනවා C612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකෙන්. දෙවෙනි ක්‍රමය තමයි යම් සංයෝග අණුක ස්කන්ධය බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. හොඳයි. මේ ක්‍රම දෙකටම අපි ගණනය කිරීම දෙකක් කරලා බලමු. අපි බලමු කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය වෙලා. කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය වෙනවා 7.31 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. මේ කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය. දැන් අපි කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයමු. CO2 හි සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි මොකද කරන්න ඕනේ? CO2 හි සැබෑ ස්කන්ධය බෙදන්න ඕනේ C612 සමස්ථානික පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකකින්. C612 සමස්ථානික පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකකින් බෙදනවා. එතකොට කරන්න තියෙන්නේ
90ම ස්කන්ධය වෙනවා 7.31 ගුණ කිරීම 1023 ග්‍රෑම්. මේක බෙදන්න ඕනේ C612 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් කියන්නේ 1.99 ගුණ කිරීම 1023 ග්‍රෑම් කාබන් පරමාණු ස්කන්ධය. ඒකෙන් 12න් එක. මෙතනත් අර කලින් ක්‍රමයටම සුළු කරගෙන යන්න. දැන් 10 23 අපි කපලා දාමු ඔහොම. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ 7.31 බෙදීම 1.99 යට 12 උඩට යනකොට ගුණ කිරීම 12. එහෙනම් ඔන්න ගණනය කරගන්න 7.31 12න් ගුණ කරලා 1.99 බෙදා ගන්න. අර කලින් ක්‍රමයට. මෙහෙම බෙදුවහම ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙවුවාම උත්තරය ලැබෙනවා 44යි කියලා. ඔන්න එහෙනම් කාබන් ඩයොක්සයිඩ් අණුවක අණු ස්කන්ධය ගණනය කරන විදිහ. right. අපි බලමු තවත් ගැටලු වෙන ආකාරයක්. මෙන්න මෙහෙම මම දෙන්නම් අර සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය සොරින් කොහොමද බලමු මේ වගේ එකක් කරන්නේ? පරමාණුක ස්කන්ධ ඒකකය දීලා තියෙන අවස්ථාවක අපි බලමු ජලය වගේ සංයෝගයක ජලය අණුවක සැබෑ ස්කන්ධය වෙනවා 2.99. මෙන්න මෙහෙම ගැටලු දෙන්න පුළුවන්. ජලය අණුවක සැබෑ ස්කන්ධය 2.99 ගුණ කිරීම 1023 ග්‍රෑම්. 1023. 2.99 ගුණ කිරීම 1023යි ජලය අණුවක සැබෑ ස්කන්ධය. දැන් ඔයගලන්ට දෙනවා පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කියලා 1.66 ගුණ කිරීම 1023 ග්‍රෑම්. නම් ජලයෙහි සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න කියලා. එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලිද මොකද කරන්න ඕනේ? මේකෙන් බෙදන්න. එච්චරයි. 2.99 ගුණ කිරීම 1023 තමයි ජලයේ සැබෑ ස්කන්ධය. මේක බෙදනවා මේ අගේ. 1.66 ගුණ කිරීම 1023 ග්‍රෑම්. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. මේක කැපෙනවා. දැන් 12 නෑනේ. උඩට 12ක් ඕනේ නෑ. ඒක නෙමෙයි දීලා තියෙන්නේ. සම්පූර්ණ ඒකකේ කාබන් පරමාණුක 12න් එක තමයි මේ. ඒක විතරයි යට දාන්නේ 12ක් නෑ. මේක මේක කැපුණා මේ දෙක සුළු කරන්න. 2.99 බෙදීම 1.66 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වහම 18යි කියලා. ඕන්න එහෙනම් සාපේක්ෂ අණු ස්කන්ධය සොයන විදිහ. හොඳයි. එහෙනම් අද දවසේ අපි මෙතෙක් ඉගෙන ගත්ත දේවල් වල සාරාංශය බලමු. සාරාංශය තමයි අපි මුලින්ම ඉගෙන ගත්තා පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද කියලා. කාබන් පරමාණු ස්කන්ධයෙන් 12න් එකක්. නේද? ඒකේ අගයන් මතක ඇති 0.0 වලින් කියොත් 0.166 ගුණ කිරීම නම් 1023යි ග්‍රෑම්. ඊළඟට 1 කියලා ගත්තොත් 1.66 ගුණ කිරීම නම් 1024යි ග්‍රෑම්. අගයන් දෙකම පාඩම් කරගන්න. ඊළඟට කරේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය සහ සාපේක්ෂ අණු ස්කන්ධය ගණනය කිරීම. පරමාණුක ස්කන්ධය අර C612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකෙන් බෙදුවා. ඊළඟට සාපේක්ෂ අණු ස්කන්ධය කියන්නේ අණුවේම ස්කන්ධය C612 සමස්ථානිකේ 12න් එකෙන් බෙදුවා. එහෙම නැත්නම් පරමාණු ස්කන්ධ ඒකකයෙන් මේ ක්‍රමයට බෙදුවා. හොඳයි. එහෙනම් පාඩමේ ඉතිරි ටික තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු. හොඳයි එහෙනම් සමගම සුබ දවසක්.